නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනි, අද දවසේත් අපි මේ සූදානම් වෙන්නේ අපේ ජීවිතයට වටිනා අර්ථයක් එකතු කරන උතුම් ජාතක පුවතක් ශ්‍රවණය කරන්න. අද අපි අහන්නේ පදමානවක ජාතකය. පදමානවක කියලා කියන්නේ අහසේ තැබූ පියවර ලකුණ පවා දැනගත් කුමාරයෙකුගේ කතාව. මේ කතා පුවතින් ඉගෙන ගන්න දේ බොහෝමයි. විස්මයජනක හැකියාවක් තිබිච්චි එක්තරා තරුණ පුත් කුමාරයෙක් නිසා තමයි තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ වදාළේ. ඉතින් මේ ධර්මය ඉගෙන ගනිද්දී ඒ තැනදී අපිට පැහැදිලි කරගන්න තියෙන අරුත් බොහොමයි. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු නුවණින් හෙළිදරව් කරපු මේ සත්‍ය කතාව අද අපි උතුම් ජාතක ධර්මයක් විදිහට මෙහෙම ශ්‍රවණය කරනවා. අද දේශනාවට දායකත්ව දරන්නේ එංගලන්තයේ පදිංචි ශ්‍රද්ධා ධර්මදාන සමාජිකයන් වන සරසී නදීපමා, අමිල සංජීව, සදෝෂී නදුන්දිමා, අසිත ගයාන් සහ ඒ දියණිවරු, ඒ බෑනවරු, ලංකාවේ පදිංචි මදෝෂී නුවන්දිමා, චනුදී බිඟුසලා, හෂාන් කනිෂ්ක යන දියණියන් සහ බෑනවරුන් ඇතුළු ඒ සෑම සියලු දෙනා ඒකරාශී වෙලා අද මේ උතුම් දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් දරනවා. පින්වතුනි, අද පවා දකින්න ලැබෙන එකක් තමයි අසාමාන්‍ය දක්ෂතා, විශේෂ දක්ෂතා. බුද්ධ කාලෙත් ඕන ඔය වගේ අසාමාන්‍ය විශේෂ දක්ෂතාවයක් තියෙන දරුවෙක් හිටියා. ওই දරුවා නිසා තමයි මේ ජාතක පුවත භාග්‍යතුන් වහන්සේ හෙළිදරව් කළේ. ඒක උනේ මෙහෙම. සෙවන්නුවර ජේතවනාරාමේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉද්දී ඊට නුදුරේම එක්තරා ධනවත් සිටු පවුලක ඒ සිටු ජෝඩුවට ඔය විශේෂ හැකියාව තියෙන දරුවා උපන්නා. මේ දරුවගේ තියෙන විශේෂ හැකියාව මොකද්ද? සාමාන්‍යයෙන් අවුරුදු 7 කියලා කියන්නේ යන්තම් දුවපයින් ලදරුවානේ. දැන් අවුරුදු 7 කියලා ගත්තොත් එහෙම වර්තමානයේ නම් 2 වසර වගේ ඉගෙන ගන්න දරුවෙක්නේ. මෙයාට අවුරුදු 7 වයසේදී පුළුවන් ඕන කෙනෙකුගේ පියවර සටහන් අනිත් අයගේ පියවර සටහන් අස්සේ අඳුනගෙන ඒ පියවර සටහන් ඔස්සේ තමන් හොයන කෙනාව හොයාගෙන එන්න. විශේෂයෙන් පියවර සටහන දැකීමේ හැකියාවක්. දැන් මහා ජනකායක් ඇවිදගෙන යන පාරේ එක්කෙනෙකුගේ විතරක් පියවර සටහන විශේෂයෙන් හොයනවා කියන එක ඒක දුෂ්කර එකක් නේද? ඒක මේ දරුවට විශේෂයෙන් පිළිట్లా තිබුණා. ඕකේ තාත්තා අවස්ථා කීපයකදීම මේ නිකන් පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. දරුවට නොකිය ඒ තැන්වල යනවා. මෙයා ගානට හොයාගෙන එනවා. දවසක් මේ තාත්තට හිතුණා මේ හැකියාව සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේට
යම් අදහසක් කියන්න ඕන කියලා. භාග්‍යතුන් වහන්සේ මේක ගැන දැනගත්තොත් මොකක් හරි විශේෂයක් වෙන්න පුළුවන් කියලා මේ තාත්තට අදහසක් ඇති වුණා. එදා මේ පොඩි පුතා ගෙදර නිදාගෙන ඉද්දි තාත්තා පාරට බැහැලා සැවැන්නුවර ජේතවනාරාමයට ගියා. ගිහින් භාග්‍යතුන් වහන්සේ හමු වෙලා බුදුරජාන් වහන්සේට වන්දනාමාන කරලා මේ කතාව කිව්වේ නැහැ. දැන් වෙන බුදුරජාන් වහන්සේ සිදු කරන ධර්ම දේශනාවක් අසමින් හිටියා. පුතා ඇහැරුණා ගෙදර. ඇහැරිච්ච ගමන් ඇහුවා අම්මා අපේ අප්පච්චි කොයි කියලා. එතකොට අම්මා කිව්වා අප්පච්චි කොහේ ගියාද දන්නේ නැහැ. ඉතින් මය පුතා මගෙන් අහන්න ඕනේ නෑනේ. පුතාට පුළුවන් ඔය අප්පච්චිගේ පියවර සටහන අනුව යන්න. එතකොට මේ චූටි පුතා ලැහැත්ති වුණා. ලැහැත්ති වෙලා තාත්තගේ පියවර සටහන් ගානට අඳුනගෙන දැන් සැවැත්නුවර මහ වීදි ඔස්සේ මිනිස්සු බොහෝ ප්‍රමාණයක් ගමන් කරද්දී මේ පුංචි පුතා තාත්තගේ පියවර සටහන් වෙනම අඳුනගෙන තාත්තව හොයාගෙන ගානට සැවැත්නුවරට ආවා. සැවැත්නුවර ඇතුළෙත් බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න තැනට එනකන් මෙයා කාගෙන්වත් ඇහුවේ නැහැ. පියවර සටහන් ඔස්සේම ආවා. ඇවිදින් ඔන්න භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා තාත්තා සමීපෙට ඇවිල්ලා වාඩි වුණා. තාත්තා එතකොට අහනවා අනේ මගේ පුතේ ඔයා කොහොමද දැනගත්තේ මං මෙහි ආවද? එතකොට මේ පුතා කියනවා ඉතින් අප්පච්චි දන්නව නොවේ මට පියවර සටහන් ඔස්සේ ඔයාව ඕනේ තැනකින් හොයාගන්න පුළුවන් කියලා. එතකොට තාත්තට හොඳ අවස්ථාවක් බුදුරජාන් වහන්සේට මේක හෙළිදරව් කරන්න. මේ තාත්තා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං භාග්‍යතුන් වහන්සේට කියන්නමයි හිටියේ. මේ ඉන්නේ ස්වාමීනි මගේ චූටි පුතා. මෙයා හරි දක්ෂයා නොවේ. ස්වාමීනි මෙයාට පුළුවන් දැන් මෙයාගේ වයස අවුරුදු 7ක් වෙලත් මහා ජනකායක් මැද්දේ වුණත් එකම කෙනෙකුගේ පියවර සටහන පැහැදිලිව හොයන්න පුළුවන් නේ. ස්වාමීනි දැන් ඔය ආවේ ගෙදරින් මං අසවල් තැනට ගියා කියලා දැනගෙන නෙමෙයි. මෙයා පියවර ඔස්සේ තමයි ඔය ආවේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ වදාලා උපාසක පොළොවේ පියවර සටහන් අඳුන ගන්න එක එච්චරම පුදුම සාගත එකක් නෙවෙයි. මේ පොළොවේ තියලා තියෙන පියවර සටහන පව අඳුන ගන්න එක ඒක දුෂ්කර නෑ. කොහොමද පොළොවේ පියවර සටහන ලාවට හරි හිටිනවමනේ. ඒ වුණාට පුරාණයේ නුවණැත්තෝ හිටියා උපාසක අහසේ තියෙන පියවර සටහන් පව අඳුනගත්තා කිව්වා. මේක පුදුම සහගත එකක් නේ. අහසේ පියවර සටහනක් අඳුනගත්තායි කිව්වහම. එතකොට මේ උපාසකතුමා කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඒක නම් පුදුමයි. අහසේ පියවර සටහන අඳුනාගත්තා කියා යමක් ඇද්ද? ඒක ඉස්සරහා මේ මගේ දරුවගේ හැකියාව මොකද්ද? ඒ නිසා ස්වාමිනී දැනගන්න සතුටුයි අපි අහසේ පියවර සටහන් පවා පැහැදිලිව හඳුනගත්ත නුවණැත්තාගේ කතාව අපට අනුකම්පාවෙන් කියා දෙන සේක්වා කියලා ඔන්න භාග්‍යතුන් වහන්සේගෙන් ඉල්ලුවා. ඒ මොහොතේ තමයි බුදුරජාන් වහන්සේ වදාරන්නේ මේ ජාතක පුවත පදමානවක ජාතකය. ඈත අතීතේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන මහා රජුරෝ රජ කරමින් උන්නේ. ওই රජුරුවන්ගේ අගමෙහෙසි දුරාචාරයේ යෙදිච්චි මේ සල්ලාලකම් කරපු ස්ත්‍රියක්. ඈ හිතුමනාපෙට රජුරුවෝ නැති වෙලාවේ රජුරුවන්ට කොලේ වහලා තමන් කැමති පුරුෂයාත් එක්ක වාසය කරනවා. රජුරන්ට මේක එහෙම ආරංචි වුණා. ආරංචි වුණාට පස්සේ ඉතින් රජවරු සාමාන්‍යයෙන් නඩු විභාග කරන්නේ මහ සභාවේනේ. අමාත්‍යවරු ඉන්න ප්‍රභූ පිරිස ඉන්න මහා සභාවක මේ රාජබිසෝ ගෙන්නවා. ගෙන්නවලා චෝදනා ටික කළා මට මෙහෙම ආරංචි වුණා. දැන් තී ඇත්ත කියාපිය තීමේ අනාචාරයේ හැසිරීම කළාද නැතිද? දැන් මේ කාන්තාවට තමන්ගේ වැදගත්කම සම්බන්ධයෙන් ප්‍රශ්නේ ආවා. මේ කාන්තාව කිව්වා අනේ මගේ මහ රජුනේ අනේ මගේ දේවයිනේ කවුද අපේ මේ ගල් පැලෙන බොරු තමුන් වහන්සේට කිව්වේ? මම එහෙම කරයිද තමුන් වහන්සේට? තමුන් වහන්සේ වගේ උතුම් පුරුෂයෙක් ලැබිලා ඉද්දි මං තමුන් වහන්සේව ඉක්මවා යයිද? අයියෝ මේ මොකද්ද උනේ කියලා දැන් වටපිට බලනකොට මේ සභාවේ කෙළවරකට වෙන්න අස්පෙක් වුණා. ඒ අස්පයා හරි කැත මේ ස්වරූපයකට විරිත්තගෙන හිටියේ. ඒ අස්පයාගේ මූණ හරි කැතයි.
මේ කැතට විරිතාගෙන ඉන්න අස්පයාව දැකලා මේ රාජබිසවට හිතුණානේ බොරුවට දිවුරන්ට. රාජබිසව කියාපි රජතුමනි මං ওই වැරද්ද කළා නම් ආන් අර වගේ කැත මුහුණක් තියෙන යක්ෂණියක් වෙන්න ඕන මං. එහෙම කිව්වා. දැන් අදටත් කියනවනේ නේ. අදට බොරුවට සපත කරද්දි අද නම් ගොඩාක් වෙලාවට කියන්නේ මං බොරු කියනවා නම් මට හෙන ගහන්න ඕනේ. මට හෙන හතම ගහන්න ඕනේ. එහෙම කී බොරුවට සපත කරන්නේ. බොරුවට සපත කරනකොට පින්වතුනේ ඒ සපත කිරීමෙන් අපි හිතනවා අපි බේරි. දැන් මේ අගබිසව බේරුණා. රජු ඉතින් එහෙම කිව්වට පස්සේ ආයෙනම් මේ බොරු වෙන්නේ නැදේ කියලා ඒක අවසන් වුණා. හැබැයි අපි බේරෙන්නේ මේ මනුස්ස ලෝකේ මිනිස්සු ටිකකට කොලේ වහලා. පින්වතුනේ අපි හැමදෙනාම කර්මයක් එක්ක බැඳිලා ඉන්නවා. කර්මයට එක්ක බැඳිච්ච ගමනක් මේ සසර කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සත්‍යය කර්මයට බැඳී සිටින්නේ කම්ම නිබන්ධනා සත්තා රතස්සා නීවයායතු. ගමන් කරන රතේ ගැලවෙනවට ගහපු කඩරෝදේ වගේ කර්මයේ ජීවිතයට බැඳිලා නිදහස් නැහැ. කර්මයට එක්ක යන ගමනින් අපිට නිදහස් වෙනවා නම් නිදහස් වෙන්න තියෙන්නේ කර්ම ෂේ වෙන වැඩපිළිවෙලින්. කර්ම ෂේ වෙන වැඩපිළිවෙල කියලා කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන්න තියෙන්නේ කොහොමද? සිත කය වචනේ. බලන්න බුදු කෙනෙකුගේ තියෙන ඥාණය. ඇත්තෙන්ම ධර්මයේ හොඳට ඉගෙන ගන්න කොටයි පින්වතුනි තේරෙන්නේ බුදු කෙනෙකුගේ තියෙන විස්මය ජනක හැකියාව. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කර්මය කියන වැඩපිළිවෙලින් බේරෙන්න බැරුව හිටපු සත්‍යයට කර්මයෙන් බේරෙන්න කර්මයේ ෂේ වෙන වැඩපිළිවෙල වදාලා ඒකත් කර්මයක්. ඒකත් පුරුදු කරන්න තියෙන්නේ. ඒකත් සිත කය වචනෙන් කරන්න තියෙන එක. ඒක කරනකොට කර්ම ෂේ වී යනවා. ඉතින් මේ කර්ම ෂේ වෙන වැඩපිළිවෙල ඒකාන්ත කොට ඵල සහිත එකක් නේ. ඒකෙන් කී දිනක් නම් මේ ලෝකේ කර්ම ෂේ කරගත්තද? ඉතින් ඒ නිසා බුදුරජුන් ගැන හොඳට හිත පහදව ගන්නට ඒ බඳු ආශ්චර්යවත් ධර්මයක් භාග්‍යතුන් වහන්සේ වදාළේ. බොරුවට සපත කරපු මේ රාජබිසව මරණින් මත්තේ තමන්ගේ සපතේට අනුවම වුණා. බරණැසට නුදුරු තැනක මේ මිනිස්සු ගමන් කරන පාරක් අයිනට වෙන්න ගල් ගුහාවක් තිබුණා. ඒ ගල් ගුහාවේ මෙන්න මෙයා උපදිනවා යක්ෂණියක්. ඒ යක්ෂණියගේ මූණ කොහොමද? කැතට විරිත් ගත් අස්පේගේ වගේ. එහෙම මූණක් ඇතුව උපන්නා. අනේ හරියට දුක වුණා. අයියෝ මම මේ මගේ ලැජ්ජාව වෙනුවෙන් බොරුවට සපතු කරන්න ගිහිල්ලා මට වෙච්ච නැස්පැත්තියක් කියලා. වෛශ්‍රවණ මහා රජුරුව වෛශ්‍රවණ රජුරුව කියලා කියන්නේ යකුන්ට අධිපති වෙසමුණි කියන්නේ. වෙසමුණි මහා රජුරුවම හොයාගෙන ගියා මේ යක්ෂණී. ගිහිලා ඒ වෙසමුණි රජුරන්ට උපස්ථාන කළා 3 අවුරුද්දක්. උපස්ථාන කරලා හිට විශේෂ වරමක් ගත්තා. දිගින් 30 යොදුනකුත් පළලකින් 5 යොදුනකුත් වන තමන්ගේ භූමි භාගයක ඕනම පුරුෂයෙක් ඕනම සත්වයෙක් ඇතුල් වෙනවද? ඒ ඇතුල් වෙන සත්වයව තමන් මරලා කනවා. වරමක් ගත්තා. ඔය යකුන් යකින්නින්ට හරියට තියෙනවා පින්වතුනි සංසිඳෙන්නේ නැති කුසගින්නක්. සංසිඳෙන්නේ. එතකොට අර නිතරම තවත් සතෙකුට හිංසා කර කකා බඩ පුරව ගැනීම ගැනම තමයි ඒ ඇයන්ට ගොඩාක් හිතුවිලි එන්නේ. දැන් මේ යක්ෂණීත් අර තමන්ට උරුම භූමියේ ඒ භූමිය ඇතුළට එනවා නම් පුංචි සතෙක් හරි මිනිස්සෙක් හරි මොකෙක් ආවත් මරාගෙන කාලා පව් පිරෙන ජීවිතයක් ගත කර ඉන්නවා. ඔහොම ඉනිද්දී ওই බරණැසට වෙන්නම හිටපු ඊටාම රූප සම්පන්න කඩවසන් තරුණ බ්‍රාහමණෙක් ගොඩාක් මිනිස්සුත් පිරිවරාගෙන මේ මාර්ගයේ යම් ගමනක් පිණිස ආවා. ඔය එන වෙලාවේ මේ යක්ෂණීට අයත් භූමි භාගයට ඒ ඈයෝ ඇතුළු වුණා. ඇතුළු වෙච්ච ගමන් දැන් මේ යක්ෂණීට වරම යක්ෂණී පේන්න ආවා. පේන්න ආපු මේ යක්ෂණීව දැකලා මිනිස්සු හිස්ලූලු අත දිව්වා. අර කඩවසම් බ්‍රාහමණතුමා දුවන්ට හදනකොට යක්ෂණීට අහු වුණා. යක්ෂණී මේ බ්‍රාහමණතුමාව ඔසවාගෙන තමන්ගේ ගුහාවට අරගෙන ගියා. ඇත්තටම මේ කන අදහසින් අරන් ගියේ.
කනාදහසින් අරගෙන ගියාට මොකද මේකේ මොකක් හරි සංසාර මේ සම්බන්ධිකුත් තිබුණා. ඊළඟට මේ කඩවසම් පුරුෂයාගේ පුරුෂ පහසට යක්ෂණීට රාගය හැටගත්තා. දැන් යක්ෂණී ඔසවාගෙන අරගෙන ගියේ නම් මෙයාව ගොදුරු කරගන්නවා කියලා හිතාගෙන නමුත් ඇතුළට අර යනකොට අදහස වෙනස් වුණා. යක්ෂණීව දැක්ක බයට යක්ෂණීට අහුවෙච්ච බයට මෙයාට කලන්තය හැදිලා හිටියේ. ඉතින් බිම මේ පුරුෂයාව සතප්පලා ඇයි ගල් ගුහාවේ දොර වැහුවා. දොර වහලා අවදි වෙනකම් බලාගෙන හිටියා. තමන් කිසි කරදරයක් නොකරන බව හේතු ගැන්වෙන්න මෙයාගේ ළඟට පළතුරු ලං කළා. පළතුරු කාලා වතුර බිව්වට පස්සේ කිව්වා ස්වාමී මං කන්නේ නෑ ඔයාව. මං ඔයාට ආදරෙයි කියලා. ඉතින් වෙන කරන්න දෙයක් නෑ මේ පුරුෂයාටත් ඈත් එක්ක මේ අඹුසැමියෝ විදිහට වාසය කළා. දැන් මේ යක්ෂණීගේ ස්වාමි පුරුෂයා තමයි මේ මනුස්ස බ්‍රාහ්මණතුමා. පින්වතුන්ලාට මේක අහනකොට එකපාර හිතෙන්න පුළුවන් එහෙම වෙන්න පුළුවන්ද කියලා. එහෙම වෙනවා අදටත්. අදටත් එහෙම වෙනවා. අපිත් එක්ක ඇතැම් ස්ත්‍රී පුරුෂයෝ කතා කරනවා අය අමනුස්ස ප්‍රශ්න තියෙන. පින්වතුනේ ඇතැම් ස්ත්‍රීන් එක්ක වැඩිවියට පත්වෙච්ච දවසේ ඉඳලා ඇහැට නොපෙනෙන යක්ෂයෝ අමනුෂ්‍යයෝ එකට වාසය කරනවා. අදටත් එහෙම ප්‍රශ්න තියෙනවා. ඊළඟට මේ ඇතැම් පුරුෂයොත් එක්ක බලහත්කාරයෙන් යක්ෂණියෝ එකට වාසය කරනවා. ගැලවෙන්න පොටවල් නැතුව එහෙම පැටලිච්ච අවස්ථා අදටත් තියෙනවා. ඊළඟට පින්වතුන්ලා රීදින්න පුළුවන් යකුම් යකින්නියෝ පේන්න එනවා කියන එක ඇත්තක් වෙන්න පුළුවන්ද කියලා. අදටත් පේන්න එනවා. ඒක අර හැමෝටම පේන්නේ නැති එක තමයි තියෙන වෙනස. අදටත් ඒ ප්‍රශ්න තියෙනවා. එතකොට මේ යක්ෂණීට මේ ස්වාමි පුරුෂයා විදිහට දැන් මේ මිනිසයාට වාසය කරන්න සිද්ධ වුණා. කාලය ගත වුණා. කාලය ගත වෙනකොට යක්ෂණීගේ කුසේ දරු පැටියෙක් පිළිසඳ ගන්නවා මේ පුරුෂයා නිසා. හරි පුදුම සහගතයි සංසාරේ. මේ පිළිසඳ ගත්තේ වෙන කවුරුත් නෙවෙයි බෝධිසත්වයෝ. බලන්න සසර කතාව. ওই නිසාමයි තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි සංසාරය කියලා කියන්නේ දුකක් නිදහස් වෙයලා. ඇයි හේතුව බලන්න ඒ බඳු මහා පුරුෂයෙක් පවා සසර ගමනේ යද්දී ලේමස් කකා ජීවත් වෙන යක්ෂණීකගේ කුසේ පිළිසඳ ගත්තනේ. මිනිසුන්නේ ලේමස් කකා බඩ පුරව ගන්න යක්ෂණීකගේ කුසේ පිළිසඳ ගත්තා. කුසේ පිළිසඳගෙන ඒ අම්මාගේ දරු පැටියා විදිහට බිහි වුණා. ඒ අම්මාගේ කිරිබී වැඩුණා. මේ යක්ෂණීට පුත්‍ර ස්නේහය නිසා ඒ දරු පැටියා ගැන ගොදුරු කරගන්න ඕන කියන හිත උපදින්නේ නැහැ. දැන් ඇය රකින්න දෙන්නෙක් ඉන්නවා. ඇය ස්වාමි පුරුෂයා කරගත්ත කෙනාත් ඒ වගේම ඇකේ දරු පැටියාවත් රකින්නවා. මේ දෙන්නාට උවමනා කරන මිනිස්සු කන ආහාර පාන ආදිය ගෙනත් දෙනවා. ඇය ওই මිනිස්සෙක්ව හරි මොකෙක් හරි සතෙක්ව මරාගෙන ඇය ලේමස් කනවා. ගල් ගුහාවෙන් එළියට යනකොට දොර ඇරලා මේ එළියට ගිහින් ගුහාවේ දොර වහලා යනවා. යක්ෂණී එනකොට තමයි ගුහාවේ දොර අරින්නේ. ඉරේලියක්වත් වැටෙන්නේ නැතුව මේ දරුවටයි තාත්තටයි වැඩෙන්න සිද්ධ වුණා. ඇතුලේදී යක්ෂණීට පේනවා මේ අයව. යක්ෂණියව මේ අයට පේන්නේ කටහඬ විතරයි ඇහෙන්නේ. ඒ කට්ට කලුවරයි ගල් ගුහාව. කාලේ ගත වුණා. කාලේ මෙහෙම ගත වෙනකොට මේ බෝධිසත්ව කුමාරයා අවුරුදු 16ක වයස වෙනකන් ඇතුලේ වැඩෙනවා. හැබැයි මේ වෙනකන් වෙන ස්ත්‍රියක්ව හෝ වෙන පුරුෂයෙක්ව හෝ එහෙම කවුරුත් දැකලා නැහැ. කලුවරේම තමයි. අර කලුවරේ ඇස්හුරුවක් විතරයි තියෙන්නේ. තාත්තා වඳුන ගන්නවා යම් සටහනක් විදිහට, අම්මා වඳුන ගන්නවා යම් සටහනක් විදිහට. ඔහොම කාලේ ගත වෙනකොට අවුරුදු 16 දී මේ පුත් කුමාරයා දවසක් අම්මා නැති වෙලාවේ ගුහාවේ මේ ගල් පියන අතින් අල්ලලා මෙහෙම තල්ලු කළා. යක්ෂණිකගේ කුසෙන් බිහි වෙච්ච දරුවෙක් නේ. හිතා ගන්න බැරි හයියක්. දොර ඇරුණා. එළියට ගියා. මෙයා දැන් එළියේ නිදහසේ ඉන්නවා. අම්මා එනවා. අම්මා එනකොටයි අම්මා මහා විරූපී මහා භයංකාර කෙනෙක් කියලා මෙයා දැක්කේ. ඒතර අම්මට කේන්ති ගියා.
තාත්තව කැඳෙව්වා එළියට. තාත්තත් කාලෙකට පස්සේ ඉර එළිය දැක්කේද. තාත්තා හරි ලස්සනයි. දැන් මේ පුත් කුමාරයා සෑහෙන ප්‍රශ්නයක්. අම්මා එදා තර්ජනය කරලා ආයේ කවදාවත් දොර අරින්නේ නැති කියලා අම්මා දොර වහලා ගියා. මේ අය ඇතුලේ ආයෙම ඇතුළට දැම්මා. ඇතුළට දාලා අම්මා පිටත් වෙලා ගියා. අම්මා ගියාට පස්සේ මේ දරුවා තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කළා තාත්තට. තාත්තා නම් හරි හැඩය. අම්මා එහෙම නැතිය. මොකද්ද මේ වෙනස? තාත්තා එතකොට විස්තරය ඔක්කොම කිව්වා. පුතේ ඔය අම්මා ලේමස් බුදින කෙනෙක්. අපි වගේ මිනිස්සයන්ව කාලා අම්මා ජීවත් වෙන්නේ. නමුත් මොකද්දෝ එකක් නිසා පුතේ මාව දකින්නකොටම අම්මට එහෙම හිතුන්නේ නැහැ. මාව රැක්කේ නිසා. එහෙම තමයි පුතේ මේ ඔය සිදුවීම උනේ කියලා තාත්තා විස්තරي කියලා දුන්නා. දැන් බෝධිසත්වයෝ අර අවුරුදු 16ක් තිස්සේ ඉරේලියව තැටෙන්නේ නැතුව මේ ඇතුලේ හැදුනට බෝධිසත්වයන්ගේ ඥාණය තිබුණා. ඒක අර සංසාර ගමනේ පෙරම් පුරාගෙන යන මහා පුරුෂයනේ. ඒ නිසා. එතකොට බෝධිසත්වයෝ තීරණයකට ආවා කොහොම හරි මෙතනින් පැන ගන්න ඕන. තාත්තත් සතුටින් නෙමෙයි ඉන්නේ. අනික ලේමස් බුදින යක්ෂණියක් එක්ක ඒ ඉන්න කාලේ ඒ ඉන්න පැවැත්ම කොයි වගේ වේවිද කියලා හරියටම කියන්න පුළුවන්කම නෑ. ඒකෙන් සිද්ධ වෙන්න පුළුවන් අනතුර. ඒ නිසා බෝධිසත්වයෝ තීරණයකට ආවා මෙතනින් පලා යා යුතුයි. ඒ උදෙසා උපායක් විදිහට දවසක් අම්මාත් එක්ක තනියම කතා කරලා අම්මගෙන් අහනවා අම්මා ඉතින් මමත් දැන් එන්ට ලොකු වෙනවා. මං කැමති අම්මගේ උරුමය දැනගන්න. අම්මට හදිසි අනතුරක් ආදී වුණත් මං අම්මගේ උරුමය දැනගෙන ඉන්න එක වටිනවනේ. එතකොට මේ අම්මා පුතා ගැන ආදරින් පුතාට කියනවා මගේ පුතේ ඔයාගේ අම්මා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. ඔයාගේ අම්මා වෙසමිනු මහරජුරවන්ට උපස්ථාන කරලා හෙට වරමක් ගත්ත කෙනෙක්. අම්මාට තියෙනවා වෙසියොදුන් පස්යොදුන් භූමියක වරම. ඔයාට ඒකේ උරුමය තියෙනවා කිව්වා. එතකොට මෙයා දැනගත්තා එහෙනම් අම්මාගේ අනසක තියෙන්නේ ওই භූමි භාගේ. ඊළඟ දවසේ අම්මා පළවැල නෙලාගෙන ඉඳ ගියා. මෙයා තමන්ගේ තාත්තවත් ඔසවාගෙන තාත්තට වේගයෙන් යන්න බැරි නිසා තාත්තවත් ඔසවාගෙන ගල් ගුහාවේ දොරටු ඇරියා. ඇරලා පිම්මේ දිව්වා. අර යොදුන් පහේ සීමාව ඉක්මවා යනකොට එතන තිබෙන ගංගාවක්. මේ ගංගාව තික් ආව ගංගාවයට බහිනකොටම ගඟට බැස්සා කියලා කියන්නේ යක්ෂණීගේ සීමාවෙන් එහා. ගඟට බැස්සා විතරයි. යක්ෂණීත් ගුහාවට ගිහිල්ලා දරුවයි ස්වාමියයි නොදැක යලි ඇවිදින්න. යක්ෂණී ඈතින් එනවා. යක්ෂණී කෑ ගහලා කිව්වා අනේ මගේ පුතේ තාත්තාවත් අරගෙන ආයෙමත් හැරිලා එන්න මගේ දෙයියෝ. මාව දාලා යන්න එපා. උඹලාට මං කවදාවත් කරදරයක් කරේ නෑ. උඹලාට මං කවදාවත් හිංසාවක් කළේ නෑ. ඇයි මගේ ආදරේ තේරුම් ගන්නේ නැත්තේ? තමන්ගේ ස්වාමි පුරුෂයාට කියනවා අනේ ස්වාමී මෙච්චර කාලයක් ආදරෙන් හිටපු මාව කොහොමද දාලා යන්නේ දැන් නොයෙක් දේ මෙතන. එතකොට මේ මහා බෝධිසත්වයෝ ගංගාව මැද්දේ ඉඳලාම කියනවා අම්මා තේරුම් ගන්න ඕන මේ කියන කාරණේ. අම්මා අමනුස්ස ස්ත්‍රියාවක්. අම්මා යක්ෂණිය. අපි මිනිස්සුયો අම්මේ අපිට එහෙම හැමදාම ආස කළ පමණට එකට ඉන්න බෑ. අම්මා අපට ආදරේ නම් අම්මා හිත එකලස් කරගන්න අපි අම්මව දාලා යනවා කිව්වා. පින්වතුනි මේ වගේම සිදුවීමක් අපේ සාමින්හස නමක් මගෙත් එක්ක සිහිපත් කළා. ඒක චූටි දරු පැටව දෙන්නෙකුට පුංචි කාලේ ඉඳලා මේ ළඟට ඇවිත් තිනවා එක්තරා යක්ෂණියක්. පුංචි සන්දියේදී මේ දරුවෝ නිතර අඬනවා බය වෙනවා. දැන් වර්තමානයේ ඉන්න අම්මයි තාත්තයි එක්ක නිතර තුරුළු වෙලා වාසය කරනවා. මේ දරුවන්ට කිසිම සැනසෙල්ලක් තිබ්බේ නැහැ. ටික ටික ලොකු වෙන්න මේ දරුවෝ මේ දෙමව්පිය අතින් Taman දකින්න දේ කිව්වා. Tamanගේ ළඟට කළු පාට ලොකු යක්ෂණියක් එනවාය කියලා. එතකොට ඒ දෙන්න ස්වාමින්වහන්සේලාට මේ කාරණේ සිහිපත් කළා. සිහිපත් කළාම ඉතින් මේ වගේ දේවල් ලෝකේ තියෙනවා කියන එක අපිට ධර්මයේ කියවනකොට ඉගෙන ගන්න ලැබෙනවනේ. මේ ලෝකේ නොපෙනෙන පැත්ත දැන් අපි පින්වතුනි මේ ලෝකේ දිහා ඔය නොඑක් වර්තමාන දියුණු තාක්ෂණින් ඒව මේවෙන් අපි ලෝකේ දිහා බලයි. 100%ක්වත් අපි දකින්නේ.
අපි දකින්න බොහොම චුට්ටයි. නොපෙනෙන දේමයි වැඩි. අපිට හිතා ගන්නවත් බැරි දේමයි වැඩි. එහෙමයි මේ ලෝක සංනිවාසය. ඉතින් එහෙම ලෝක සංනිවාසයක මුළු මහත් ලෝකේම අතැඹුලක්සේ අවබෝධ කළ බුදු කෙනෙක් සරණ යන්න ලැබුණා කියලා කියන්නේ ඒක සුළුපටු වාසනාවක් නෙමෙයි. ඉතින් අර මේ ස්වාමීන් වහන්සේ ළඟට මේ දෙමව්පිය දරුවාවක් එකතු කරන් ආවට පස්සේ මේ ස්වාමීන් වහන්සේ හිතුවා දැමුත් මේ යක්ෂණී ළඟ ඇතිනේ. යක්ෂණීට බණක් කියන්න ඕන. යක්ෂණීට ඇහෙන විදිහට කාරණාවක් කිව්වා. ඔබ තේරුම් ගන්න ඕන ඔබ දැන් යක්ෂණියක් බව. ඔබ දැන් යක්ෂ ලෝකේ ඉන්න බව. ඔබේ ස්වરૂපය යක්ෂණියකට මේ උරුම විදිහට හැදිලා තියෙන බව. මේ ඉන්නේ දරු පැටව දෙන්නා මනුස්ස. ඔබ මේ දෙන්නට ආදරේ නම් ඇත්තටම ඔබ කල යුත්තේ මේ දරුවන්ට දුරින් ඉඳලා ආශිර්වාද කරන එක සෙත්පතන එක. දරුවන්ට පේන්න දෙන්න එපා. ඒකෙන් මේ දරුවෝ බය වෙනවනේ. පින්වතුනි හරි පුදුමයි. එදායින් පස්සේ ඒ ප්‍රශ්නේ ඒ දරුවන්ට යලි පැමිණියේ නැහැ. ඉතින් එහෙම දේවල් තියෙනවා. දැන් මේ කතා ප්‍රවෘත්ති කියවනකොට අපිට මේ වර්තමානයේ සිදුවීම් වලත් මේහා ළඟින් යන දේවල් ගැන අපිට අහන්න ලැබෙද්දි තමයි තේරෙන්නේ මේ දේවල් කොයිතරම්නම් සත්‍යයක්ද කියලා. මේ බඳු ප්‍රවෘත්ති දැන් මේ සිදුවීම් වෙන කාලේ වකවානු වෙනකොට දීර්ඝ ආයුෂ තිබුණු. එහෙම කාල වකවානුවක මේක උනේ. එතකොට මේ යක්ෂණී කියනවා අනේ මගේ පුතේ එන්නේම නැතිද? කිව්වා අම්මේ එන්නේම නෑ අපි අම්මව දාලා යනවා. එතකොට යක්ෂණී කියනවා එහෙනම් මගේ පුතේ ඔයා ආයෙමත් එන්නේ නැත්තම් මට ඔයාට අවසාන වශයෙන් දෙන්න ශිල්පයක් තියෙනවා. ඒ ඒ ශිල්පේ පුතේ ඔයාට ගොඩාක් උපකාරී වෙන ශිල්පයක්. ඒක මේ දඹදිවම වෙන කාටවත් නැහැ. ඒ ශිල්පෙට කියන්නේ චින්තාමණී කියලා. පුතේ මේ චින්තාමණී කියන විද්‍යාවෙන් අවුරුදු 12කට කලින් මිනිස්සෙක් ගියපු පියවර සටහන් උනත් ඔයාට දකින්න පුළුවන්. ඒ නිසා පුතේ මේන්න මේක හොඳට ධාරණය කරගන්න කියලා ඒ ශිල්පේ චින්තාමණී කියලා කියන මන්ත්‍රයක්. ඒ මන්ත්‍රේ අර මව් උරුමෙන් බෝධිසත්වයන්ට සිද්ධි වුණා. මේ මන්ත්‍ර සිද්ධ වෙනවා කියලා එකක් තියෙනවනේ මන්ත්‍රේ පිහිටියා. දැන් මන්ත්‍රේ පිහිටියාට පස්සේ බෝධිසත්වයන්ට පුළුවන් මේ මන්ත්‍රේ මතුරපු ගමන් ඕනම පියවර සටහනක් හොයන්න. ඒ හැකියාව ලැබුණා. ඉතින් ඒ ශිල්පේ ගඟ මැද ඉඳගෙනම වන්දනා කරලා අරගත්තේ. අරගෙන බෝධිසත්වයෝ තමන්ගේ තාත්තත් එක්ක නික්මී ගියා. පසුපස හැරි බල නික්මී ගියා. අම්මත් S2 දල්වාගෙන බලාගෙන හිටියා හඬ. යක්ෂණියක් වුණත් ඒ අම්මා කෙනෙක්. මහ බෝධිසත්වයෝ යම් මොහොතක නොපෙනී ගියාද අනේ මගේ දරු පැටිය අහිමි වුණා කියලා. ඒ අම්මා පපුව පෙල්ල මැරිලා වැටුණා. බෝධිසත්වයෝ ඈතටම දැක්ක අම්මා ඇදගෙන වැටෙනවා. ආයෙමත් දුවගෙන ආවා. ආයෙ දුවගෙන එනකොට අනේ අම්මගේ ප්‍රාණේ නිරුද්ධ වූ බව තේරුණා. ඉතින් බෝධිසත්වයෝ ගඟින් ඊතරට ඇවිල්ලා අම්මට ගරු සත්කාර දක්වලා මල් පුදලා මව් ගුණේ හිතා අඬලා ඉතින් ආයෙමත් පිටත් වෙලා බරණැසට ගියා. බරණැසට තමන්ගේ තාත්තත් එක්ක ඇවිත් බරණැස් රජුරවන්ට පණිවිඩයක් යවනවා. රජතුමනි ඔබතුමාට සේවා කටයුතු කිරීම පිණිස විශේෂ දක්ෂතාවයක් ඇති තරුණයෙක් පැමිණ සිටි. ඉතින් බෝධිසත්වයන්ගේ කැඳෙව්වා. කැඳවල රජු අහනවා "ඒ පුත්‍රය මොකද්ද නුඹේ තියෙන විශේෂ දක්ෂතාවය?" බෝධිසත්වයෝ කියනවා "රජතුමනි මට විශේෂ මන්ත්‍රයක් සිද්ධ වෙලා තියෙන්නේ. මට පුළුවනි මේ මන්ත්‍රයෙන් 12 අවුරුද්දකට කලින් වුණත් කෙනෙක් ඇවිද ගියපු පියවර සටහන් හොයන්න. ඒ නිසා මේ රජතුමාගේ විජිතේ නැති වෙච්ච බඩුවක් තියෙනවා නම් අතුරුදහන් වෙච්ච කෙනෙක් ඉන්නවනම් මට ඕන දෙයක් හොයලා දෙන්න පුළුවන්." ඒ කාලේ මේ වගේ එක හැකියා තියෙන අය ඉඳලා තියෙනවා. ඒ අතරේ බෝධිසත්වයන්ගේ හැකියාව විශිෂ්ට නිසා රජුරු බෝධිසත්වයන්ගේ සේවයට අරගත්තා. සේවයට අරගෙන දැන් බෝධිසත්වයෝ කහවණු දහසක වැටුපක් සහිතව රජුරවන්ට සේවා උපස්ථාන කරනවා. කාලේ ඔහොම ගත වෙනකොට මේ රජුරුව කියලා කියන්නේ හොරකම හිතේ තිබුණු රජෙක්. හොරකම් කරන්න ආසයි. ඊළඟට රජුරවන්ට ඒකටම හරියන තක පුරෝහිත කෙනෙකුත් හිටියා. පුරෝහිතයාත් හොරකමට ආස කෙනෙක්. දවසක් රජුරුවයි පුරෝහිතයයි කල්පනා කළා රාජකීය භාණ්ඩාගාරයේ තියෙන වටිනා කියන මැණික් පෙට්ටිය
කාටවත් නොතේරෙන්න අරගන්න ඕන. එතකොට අපිට රජුරුවන්ටයි මටයි අපි දෙදෙනාට ඒකෙන් හොඳට සතුටු වෙන්න පුළුවන් කියලා. ඉතින් ධනලෝභයෙන් යුක්තව මේ අය මාලිගාවෙම තිබුණු රාජකීය උරුමයක් විදිහට මාලිගාවෙම තිබිච්ච පෙට්ටිය අර කාටවත් නොපෙනෙන්න හොරකම් කරන්න ඕන කියලා හිතලා අමුතු පහේ හොරකමක් කළා. ඒ හොරකම කළේ කාටවත් අර ඒ කාලෙත් ඒ කියන්නේ තිබිලා තියෙනවා මේ සුනකියෝ දාලා හොයන්නේ ඉවෙන් හොයාගන්න බැරි වෙන විදිහට තමයි මේගොල්ලෝ මේ හොරකම කරන්න කල්පනා කළේ. බලන්න හොරකම කරපු හැටි. මේ මැණික් පෙට්ටිය තියෙන කාමරේට රිංගුවා. රිංගලා මැණික් පෙට්ටිය අරගත්තා. අරගෙන මාලිගාවෙන් එළියට බැස්සා. එළියට බැහැලා මාලිගාවේ මිදුල වටේ රවුමක් ගියා. රවුමක් ගිහිලා වෙන දොරකින් ආයෙ මාලිගාවේ ඇතුළට ආවා. ඇවිල්ලා මාලිගාවේ කාමරයක් ගානේ 3 වතාවක් ඇවිද්දා. ඇවිදලා එක ජනේලයකින් මාලිගාවේ පොකුණ ළඟට බහින්න පුළුවන්. ඒ ජනේලේ කෙලින් යට තමයි පොකුණ තියෙන්නේ. මෙතනින් ඉනිමගක් දාලා ඉනිමග දිගේ බැස්සා. ඉනිමග දිගේ බැහැලා හිට පොකුණට බැහැලා පොකුණ අස්සේ පීනගෙන ගිහිල්ලා මේ පොකුණ ඇතුළට වෙන්න තිබිලා තියෙනවා ඒක චූටි ගුහාවක්. ඒ කාලේ රජවරුන්ගේ අමුතු දේවල් තිබිලා තියෙනවානේ. පොකුණ ඇතුලේ තිබුණු ගුහාවේ මේ මැණික් පෙට්ටිය හැංගුවා. අර ඉනිමග ඇදලා අරගෙන පොකුණට දැම්මා. දැන් ඊළඟ දවසේ මෙන්න උදේම අනබෙර ගස්සනවා. රජුරුවන්ගේ මාලිගාවේ තියෙන මහා වටින මැණික් පෙට්ටිය නැති වෙලා අය හොයලා දෙන්නය කියලා. රටවැසියාව කැඳෙව්වා, අමාත්‍යවරු කැඳෙව්වා, ඊට පස්සේ නිල සුනකයෝ කැඳෙව්වා. ඉතින් নানা විදිහට මේක හොයන්න උත්සාහ කළා. හොයාගන්න බෑ. අමාත්‍ය මණ්ඩලය එකපාර කිව්වා, "ඇයි රජතුමනි අර විශේෂ හැකියාවක් තියෙන අවුරුදු 12කට කලින් වුණත් තැබූ පියවර සටහන් හොයන්න පුළුවන් තරුණයෙක් අපිට ඉන්නව නොවේ. ඒ තරුණයා මේක හොයලා දේවි." එතකොට ඔන්න ඒ තරුණයාව කැඳෙව්වා. රජුරුවෝයි පුරෝහිතයි ආසනවල වාඩි වෙලා මේ තරුණයාට කියනවා, "පුත්‍රය අපේ වස්තුව හොයාගෙන වරින්. ඒ වස්තුව අපිට ලැබෙන්න ඕන." එතකොට දේවයන් වහන්සේ එහෙමයි දේවයන් වහන්සේ කියලා මේ පදමානවක කුමාරයා, දැන් පදමානවක කියලා කියන්නේ කාටද? බෝධිසත්වයන්ටයි පදමානවක උනේ මේ පියවර සටහන් ඔස්සේ ඕන දෙයක් හොයන්න පුළුවන් නිසා. පදමානවක කුමාරයා තමන්ගේ මෑණියන් සිහි කරලා මෑණියන්ට වැඳා. මෙන්න මේවා තමයි අපි මේ ජාතක පුවත් වලින් ඉගෙන ගන්න ඕන විශේෂම කරුණු පින්වතුනි. බලන්ට ශිල්පේ දීපු කෙනාට ඒ ශිල්පේ පුරුදු කරන්න කලින් වඳිනවා. මේ බෝධිසත්වයන්ගේ තිබුණු අති උදාර ගුණ සම්පත්තිය. අද සමහරලාට ගුරුවරයාගෙන් ශිල්පය අරගන්නවා. ශිල්පය අරගෙන ගුරුවරයාට නම් වානම කියනවා. එහෙම නැද්ද? වර්තමානයේ වෙනකොට මේ බටහිර කරණයට ලක් වෙලා සුද්ධයි ක්‍රමයට ඉගෙන ගන්න ගිහිල්ලා ගුරුවරයා හිටගෙන උගන්වන ගෝලියෝ ඉඳගෙන මේ ඉගෙන ගන්න මේ ස්වභාවයට අපි ආවට පස්සේ අපේ ගුණවලට වෙලා තියෙන පරිහානි බලන්න. අද එහෙමයි. බෝධිසත්වෝ තමන්ගේ ශිල්පේ ප්‍රායෝගිකව යොදා ගන්න කලින් මුලින්ම කළේ මොකද්ද? මෑණියෝ සිහිකොට වැඳා. මට මේ ශිල්පෙ දුන්නේ මගේ අම්මා. ඊට පස්සේ අර මන්තරේ මැතුරපු ගමන් ඔන්න මන්තරේ සිද්ධි වුණා. දැන් පේන්න ගන්නවා බෝධිසත්වයන්ට මතු වෙලා පියවර ටික. කියනවා, "රජතුමනි එක හොරෙක් නෙවෙයි මේක අරගෙන තියෙන්නේ, හොරු දෙන්නයි. මේ හොරු දෙන්න මෙහෙම තමයි ගිහින් තියෙන්නේ" කියලා ඔන්න අර ගියපු මා මුලින් කිව්වේ හොරකම කරපු පැලෑන මේකේ රවුමට ගිහිල්ලා මාලිගාව ඇතුලේ වට 3ක් කැරකුණා. කැරගිලා අර ජනේලේ ළඟට ඇවිල්ලා නැවතුණා. නැවතිලා කිව්වා, "රජතුමනි මෙතනින් එහාට පියවර සටහන අහසේ පිහිටා තියෙනවා." ඇයි අහසේ පිහිටලා තියෙන්නේ? ඉනිමග කින්නේ බැස්සේ. බැහැපු ඉනිමග පොකුණට දැම්මා. ඉතින් පියවර සටහන් ටික අහසේ. එතකොට මේ බෝධිසත්වෝ කියනවා, "රජතුමනි මේ මිනිස්යාගේ පියවර සටහන අහසේ පිහිටන්න බෑ. එකත් එකටම ඉනිමගකින් බහින්න ඇත්තේ. ඉනිමග අනිවාර්යෙන් ඇති අර පොකුණේ." මනේ බෙහින් බැලපම පොකුණේ ඉනිමග තියෙනවා.
වතුර ඇතුලේ පියවර සටහන් හොයාගෙන ගිහිල්ලා කොහොම හරි මේ බඩුව අරගත්තා. මැණික් පෙට්ටිය අරගෙන ඇවිල්ලා රජුරවන්ට ඉදිරිපත් කළා. රජතුමනි මේන්න මේ තමයි මැණික් පෙට්ටිය. එතකොට මේ බෝධිසත්වයන්ගෙන් අර මහා ජනකාය මැද මහා ජනකාය හරි සතුටු වුණා. දැන් වස්තුව හොයාගත්තනේ. රජුරෝ කියනවා රජුරවන්ටයි පුරෝහිතටයි කේන්ති. ඇයි මේක හොයාගත්තනේ? මේ පදමානවක හිටපු නිසා ඔක්කොම වැඩි අවුල් වුණානේ. මේ දෙන්න හිතුවා පදමානවකට බඩුව හොයාගත්තාට හොරු හොයාගන්න බැරි වෙයි කියලා. නමුත් පදමානවක මේ වෙනකොට හොරුත් හොයාගෙන. මේ පදමානවකට කියනවා පුත්‍රය බඩු විතරක් හොයාගෙන හරියන්නේ හොරුත් හොයන්න වෙනවා. එතකොට කියනවා මහරජ හොරු ඉන්නේ වැඩි ඈතක නොවේ මෙතනමයි. රජුරු අහනවා කෝ කවුද ඉතින් ඒ හොරු? මෙතන කියලා හරියන්නේ හොරු කියපන්. එතකොට කියනවා මහරජ යමෙක් කැමති වෙයිද ඔහුම හොරා වේවා. මහරජ තමුන්වහන්සේට බඩු ලැබුණා නොවේ. සොරුන්ගෙන් ඇති පළක් නැහැ. ඒ නිසා හොරු ගැන අහන්න ඕනේ. හොරු ගැන නොඅසා ඉඳීමයි ඇඟට ගුණ කිව්වා. දැන් මේ බෝධිසත්වයෝ දන්නවා මේ තමයි හොරු කියලා. කියනවා එම්බල මං නුඹට දිනපතා කහවණු 1000ක් දෙනවා. මගේ වැටුප ලොකු වැටුපක්. එනිසා මට හොරුත් ඕනමයි. අනේ රජතුමනි හොරු ඕන නෑ ධනෙ ලැබුණනේ. හොරු ගැන කතාවක් ඕනේ. කියනවා නෑ පුත්‍රය මට ධනෙටත් වඩා වටින්නේ මේක හොරකම් කලේ මුකුන්ද කියලා දැනගන්න එක. හොරු ගැන කියපන්. එතකොට කියනවා මහරජතුමනි මේ අය හොරුය කියලා මට කියන්න බෑ ඇඟිල්ල දික් කරලා. ඒකට හේතුවක් තියෙනවා. ඔබතුමා තේරුම් ගන්න ඕන. ඔබතුමා හොඳට තේරුම් ගන්න ඕන මෙතන මේ මහා ජනකාය මැද අමාත්‍යවරු මැද මට හොරුන්ට හොරුය කියලා ඇඟිලි දික් කරලා පෙන්වන්න බෑ. පෙන්වන්න බැරි පසුබිමකයි තියෙන්නේ මේක. ඒ නිසා මම කාරණාවක් කියන්නම්. ඉතින් කරුණෙන් තේරුම් ගන්න කිව්වා. මේ කාරණා හරි ලස්සනයි. ඉස්සර බරණැසට නුදුරේ ගම්තෙරක මේ පාටල කියලා නැට්ටුවෙක් ඉඳලා තියෙනවා. මෙයා ගීත ගය නටනවා. ඉතින් උත්සව කාලේ බිරිඳත් එක්ක බරණැසට ගිහිල්ලා ලස්සනට ගය ලස්සනට නටලා මේගොල්ලෝ ධනෙ ඉපෙව්වා. උත්සවයේ අවසන් වුණාට පස්සේ නොයෙක් බඩු මුට්ටු ආදියත් අරගෙන මේගොල්ලන්ට යලි ගම රට බලා යනකොට ගංගාවක් හමු වෙනවා. මේ ගන්තෙරින් මේගොල්ලන්ට එකතු වෙන්න මේ එතර වෙන්න සිද්ධ වුණා. ගන්තර ළඟට ඇවිල්ලා මේගොල්ලෝ ටිකක් විවේක ගන්න ගමන් මේ බඩු මුට්ටු විදිහට සුරාව අරගෙන ඇවිල්ලා තිබුණා. නෝනයි මහත්තයයි දෙන්න බිව්වා. බීලා හිට දැන් වෙරි මර ගාතේ ගංගාවෙන් එතර වෙන්න ලැහැත් යනකොට හරි අකරතැබ්බයකටපත් වුණා. එකපාර ගංගාවේ සැඩදියට හසු වෙලා මේ පාටල ගඟේ ගහගෙන යන්න පටන් ගත්තා. ඉතින් ගඟේ බැහැගෙන මේ ගහගෙන යනකොට අර වෙරිමර ගාතෙත් එක්ක පීනලා කරලා ගඟෙන් එතර වෙන්න බෑ. එතකොට පාටලගේ නෝනා ගඟේ ඉවුරේ හිටියේ. නෝනා කියනවා අයියෝ අපේ මේ මිනිස්සයා දැන් මෙතනම මැරෙන්න වගේ යන්නේ. මිනිස්සයා මලොත් එහෙම මිනිස්සයාගේ ශිල්පී සම්පූර්ණ නැතුව යනවා. මං ජීවත් වෙලා හමාරයි. ඒ නිසා මේ ගායනා කරන්න සුදුසු ගීතයක් අහගන්න ඕනේ. ඉතින් කියනවා අනේ ස්වාමී ඔයා වතුරේ ගිලෙනවා. මට පුළුවන්කමක් නෑ ඔයාව බේරගන්න. මගේ ජීවිතේ ගැට ගහගන්න උපකාර වෙන මේ ගීයක් මට කියා දෙන්න මැරෙන්න කලින් කිව්වා. ඒ කිව්වේ මෙහෙම බොහෝ ඇසූ පිරු බහුශෘත වූ ඊතා ලස්සන කතා කියන අපේ පාටලව නදිය අරගෙන යනවෝ ගංදියේ ගසා යන තැනැත්ත ඔබට සෙත් වේවා මට දෙන්නකෝ එක ගීයක් කිව්වා. එතකොට මේ පාටල තමන් කියපු කාරණේ මේ කාන්තාවගේ කාරණේත් ඇත්තනේ කියලා හිතලා මොකද කාන්තාවට බෑ පැනලා තමන්ව බේරගන්න කිව්වා සොඳුරි මං ගීයක් දෙන්න. අයියෝ මට මේ මහා ජනයාට සාමාන්‍යයෙන් පිහිටක් වෙන වතුර ඩිංගිත්ත මටම හතුරු වුණානේ කියලා දීපු ගීතේ බලන්න. දුකටපත් අයට සෙත් පතන්නේ යම් දියක් කිසිමෙන් නම් ওই ගංගා නදියේ වතුර ඉහළ තියෙනවා මේ මිනිස්සුන්ට සෙත් පතන්ට කියලා. ඔය ගංගා නදියේ වතුරේ බැහැලා මිනිස්සු පවුත් හොදනවා කියනවනේ. ඉතින් මේ වගේ එක එක දේවල් තියෙනවනේ වතුරෙන්. මිනිසයන්ට සෙත සදන වතුරම ආතුරයාට සෙත් පතන්නේ යම් දියක් කිසිමෙන් නම් මේ යක්ෂා වයස වුණාට පස්සේ ආතුරයන්ට සෙත් පතන්ටත් අර සෙත් ආශිර්වාද පැන් ඉහිනවා.
ඉතින් මේ හැමදේම කරන ඒ දිය මැද නොවෑ මට මැරෙන්න වෙන්නේ. ඒ වතුර මැද්දේ දැන් මැරෙන්න සිද්ධ වෙනවා. පිහිට ලබා දෙන දේ නිසාමයි බය හටගත්තේ. කුමකින්ද බය හටගත්තේ? පිහිට ලබා දෙන තැනින්මයි. බෝධිසත්වයෝ කියනවා මහරජතුමනි ඕන් ඔය වගේ ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් ජලය පිහිට වෙනවා නම් යම්සේ මිනිස්සුන්ට ඒ වගේමයි ඉතින් රජුරුවොත් පිහිට වෙන්නේ. ජලයෙන් යම් විදියකට බය උපදිනවා නම් ජලයෙන් උපදින බය වගේමයි රජෙකුගෙන් උපදින බය. මොකද මේ බය වළක්වන්න වෙන කෙනෙක් නැහෙනේ. ඒ බයට වග කියන්න වෙන කෙනෙකුත් නැහෙනේ. ඒ හින්දා ඉතින් නුවණින් ඕක තේරුම් ගන්න කිව්වා. ඒ කියන්නේ තමුන් හොරු කියලා අඳුනගෙන ඉන්නේ කියලා ඒත්තු ගැන්නුවා. මේ වුණාට මේ මෝඩ රජාට මේක තේරුන්නේ නැහැ. රජුරු අර මහා ජනකාය මැද්දේ කිව්වා පුත්‍රය ඔය තේරවිලි කතා මට වැඩක් නැහැ. මට හොරුන් අල්ලා දීපන්. කියනවා රජතුමනි එහෙනම් මේකත් අහන්න. ඉස්සර මේ බරණැස් නුවරම ద్వාර කියන ගමේ එක කුඹල්කාරයෙක් හිටියා. මේ කුඹල්කාරයා මැටි වළං හදන්න මේ පතල් වගේ හාරලා ඇතුලේ තියෙන අර කිරි මැට්ට හොඳ මැට්ට තමයි අරගන්නේ. දවසක් මෙයා මේ වලකට බැහැලා මැටි හාර ඉද්දි එකපාර ධාරානිපාත වර්ෂාවක් ආවා. මේ වැස්ස කොච්චර වේගෙන් ආවද කියන්නේ. මෙයාට ගොඩේන්ට හරියට කාල වේලාවක් උනේ නැහැ. එකපාර මහා ජල කඳ ඇවිල්ලා මේ වලට පිරෙන්න පටන් ගත්තා. ඒ ජල කඳ එනකොට මේ ජල කඳත් එක්ක ලොකු ගල් ගෙඩිත් පෙරලා ඇවිත් තිනවා. ඇවිදිලා අර වතුරේ සැරපහරත් එක්ක මේ වල ඇතුලේ ඉන්න මිනිස්යාගේ ඔළුවටම මහ ගලක් ඇදගෙන වැටුණා. ඔළුව පැලුණා. ඒ ඔළුව පැලුණාට පස්සේ මේ මිනිස්යා ඒ ගැන මෙන්න මෙහෙම කිව්වා. බීජ පැලවෙන්නේ යම් පොලොවක් මත නම් සතුන් ජීවත් වෙන්නේ යම් පොලොවක් මත නම් ඒ පොලොවමයි දැන් මගේ හිස පෙලන්නේ. පිහිට ලැබෙන තැනින්ම නොවේ බුයේ උපන්නේ. දැන් බලන්න ගස් හැදෙන්නේ පොළොවේ. අපි ඇවිදලා යන්නේත් පොළොවේ. පොළොව තමයි අපිට පිහිට වෙන්නේ. හැබැයි මේ පොළොවේම තියෙන ගල් ගෙඩි ඔලුවට පාත් වුණොත් එහෙම පිහිට ලබා දෙන තැනින්ම බිය උපදිනවා. හරි ලස්සනයි මේ කියන කාරණා. ඔය වගේමයි රජතුමනි මිනිස්යාට පිහිට වෙන රජුගෙන්ම බිය උපන්නොත් ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් තේරුම් ගන්නට කිව්වා. එතකොට කියනවා දරුවෝ ඔය තුන් තේරවිලි වලින් වැඩක් නැහැ මට. මම කෙලින් කියපන් කිව්වා. මේක තමයි හොරා කියලා කෙලින්ම අල්ලා දීපන්. බෝධිසත්වෝ කියනවා රජතුමනි ඔබතුමා මේක තේරුම් ගන්න ඕන මට කෙලින්ම හොරු කවුද කියලා පෙන්වන්න බැරි බව. මේක ඔබතුමාට තේරුම් ගන්න බැරි නම් වෙන කෙනෙක් මේක තේරුම් ගන්න නැහැ. මම තව කතාවක් කියන්නම්. ඒ මෙහෙම එකක්. රජතුමනි මේ බරණැසම එක ගමක ගෙදරක් ගිනි ගත්තා. ගේ ගිනි ගන්නකොට ඒ නිවැසියෝ ටික එළියට පැනලා එළියේ ඉඳලා අඬන්න පටන් ගත්තා. අයියෝ අපේ නිවසේ වටින බඩු මුට්ටු තියෙනවා. කවුද බේරා දෙන්නේ කියලා. උතන තරුණයෙක් හිටියා. මේ තරුණයා ඉඳලා හිට මම බේර ගන්නම් කියලා අර දොර ඇරගෙන ගිනි ගන්න ගේ ඇතුළට ගියා. ගිහිල්ලා මේ කොල්ලා හරි මෝඩ වැඩක් කරගත්තා. ඇතුළෙන් දොර වැහුවා. දොර වහපු ගමන් සම්පූර්ණයෙන්ම ඇතුළ කලවර වුණා. මේක දැන් රැයක වෙන්නේ නැත්තේ. ඇතුළ කලවර වුණා. වහපු දොර ආයේ තියෙන්නේ කොහෙද කියලා හොයා ගන්නවත් මෙයාට බැරුව ගියා. දුමින් වැහිලා ඇස් දෙක අරගන්න බැරි වෙලා රස්නෙට අහු වෙලා මෙයා මහා පීඩාවටපත් වෙලා මෙන්න මෙහෙම කිව්වා කියනවා. යම් දෙයක් උදව්වෙන් මෙලොවේ බතුත් පිසීනම් යම් දෙයක් උදව්වෙන් මෙලොවේ සීත නසයි නම් ඒ ගින්දරින්මයි මේ මොහොතේ මාව නසන්නේ. පිහිට ලබා දෙන දෙයින්ම බය උපන්නෝ කියලා කිව්වා. තේරෙනවද කිව්වේ? අපි බත්තු යන්ටත් ගන්නෙ ගින්දර. ඊළඟට සීතල නසන්න ගන්නෙත් ගින්දර. ඊළඟට ඔන්න විදුලි යන හැටින් වගේ වුණාන් පස්සේ අපිට ආලෝකය දෙන්නේ කවුද? ගින්දර. ඔය ගින්නෙන්ම කොහොමද ඇවිල්ලා මැරෙන්න උනොත් එහෙම? ඒ ගින්නෙන්ම ඇවිල්ලා මැරෙනවා කියලා කියන්නේ පිහිට ලබා දෙන තැනින්මයි දුක උපන්නේ. ඉතින් කියනවා දේවිනි ඕකත් එහෙම තේරුම් ගන්න ඕන. එතකොට මේ රජුරුව මෝණ්ඩ රජුරුව කියනවා පුත්‍රය ඔය වගේ කයි කතන්දර වලින් හරියන්නේ නැහැ. හොරා කවුද කියලා කියපන්. කියනවා දේවිනි තව උදාහරණයක් මම කියනවා. මේ නගරේ හිටපු එක්තරා මිනිස්සෙක් ඕනවට වඩා බත් කෑවා.
ඕනවට වඩා කාලා හිට මේ කාට දිරව ගන්න බැරුව ඉස්මෘත්තාවට ඇවිදිලා මහා වේදනාවකින් කෙඳිරි ගගා මෙහෙම කිව්වා. රජපෞලේ හැමදෙනත් බමුණු කුලේ හැමදෙනත් ජීවත් වෙන්නේ යමක් අනුභව කොට නම් අන්න ඒ බඳු බත් කාලා මෙදා පොටේ මං පිහිට ලබා දෙයින්ම මට බය උපන්නේ. අපි කාලානේ කුස පුරවගෙන සැනසෙල්ල ඉන්නේනේ. කෑමක් බීමක් වෙනුවෙන් නේද අපි මේ ඔක්කොම කැපකිරීම කරන්නේ. කෑම බීම වෙනුවෙන් කැප වෙන අපි වැඩිපුර කෑවොත් එහෙම මොකක්ද වෙන්නේ? වැඩිපුර කෑම හේතුවෙන් සැනසෙල්ල නැතු යන්නේ නැන්ද? සමහරු වැඩිපුර කාලා මැරිලත් යනවනේ. ඉතින් ඒ නිසා ඕන් ඔය වගේමයි පිහිට ලබා දෙන තැනින්මයි මේ බය උපන්නේ. ඒ නිසා වැඩි දුර අහන්න එපා කිව්වා. කියනවා බෑ බෑ පුත්‍රය. ඔහොම එහෙම මේ එහෙන් මෙහෙන් කියලා මට හරියන්නේ කෙලින් කියපන්. ආයමත් උපමාවක් කිව්වා දේවයිනේ මේකත් අහගන්නකෝ. මේ නගරේ ඉස්සර තද හුලඟක් හැමුවා. ඔය හුලං වේගයට මිනිහෙක් වැටිලා ඒ මිනිස්යාගේ කකුල් දෙක බිඳුණා. එතකොට මේ මිනිස්යා අඬ අඬා කිව්වේ මෙහෙම කතාවක්. ගිම්මානේ පායන කාලේ අන්තිම මාසේ සැඩ සුලං එනතුර පඬිවරු ආසාවෙන් බලා ඉන්නවා. තද සුලං හමා මා පෙරලා මගේ පාදත් බින්දා පිහිට ලැබෙන දෙයින්ම නොවේ බය උපන්නේ. මිනිස්සු හුලඟට කැමති නැන්ද? මිනිස්සු හුලඟට හරි ආසයි. මිනිස්සු ඒකනේ කඳු නගින්න ආස. කඳු වලට නැගලා අර හුලම් පහර විඳින්න ආස නැන්ද? හරි ආසයි. හැබැයි ඒ හුලඟම ටිකක් සැරට આવොත් එහෙම මොකෝ වෙන්නේ? ඇදගෙන වැටිලා මේ කකුල් බිඳෙනවා, උකුල්ලට බිඳෙනවා, සමහරවිට මේ බෙල්ල කැඩිලා මැරලා යන්නත් පුළුවන් වැටෙන වැටිල්ලට. එතකොට පිහිට ලබා දෙන දෙයින්ම බය උපදිනවා. රයිතුමිනි ඔය වගේ එකක් මෙතන වෙලා තියෙන්නේ. ඒ නිසා වැඩිදුර ප්‍රශ්න ඕනේ නැත. හොරා ගැන නොසොයා යමු. කියනවා පුත්‍රය එහෙම බෑ. උඹ මගේ ළඟටම මගේ මේ හොරාව එකතු කරන් ඇවිල්ලා පෙන්වන්න ඕන මේ තමයි හොරා කියලා. කියනවා දේවිනි එහෙනම් මේ කතාවත් අහන්න. ඉස්සර කාලේ හිමාල වනයේ අතුපතර විහිදිලා ගියපු ලොකු රුක්ෂයක් තිබුණා. ওই රුක්ෂේ ගොඩාක් කුරුල්ලෝ වාසය කරා සැනසille ඒකේ ගෙඩි කාලා. නමුත් මේ කුරුල්ලන්ට උපකාර වෙන රුක්ෂේම අතු දෙකක් එකට ගැටිලා දුම නැගෙන්න පටන් ගත්තා. අතු දෙකක් එකට නැගී දුම් නැගෙනවා කියලා කියන්නේ මේ මොකකටද මුල පුරන්නේ? ලැබු ගින්නකට මුල පුරනවා. ලැබු ගින්නකට මුල පුරනවා කියලා දැනගත්ත කුරුල්ලෝ ටික මෙහෙම කිව්වා. යම් ගසක් ඇසුරු කොට කුරුල්ලෝ වසද්ද සුවසේ. ඒ මේ ගස නොවේ දැන් බිහිසුණු ගිනි පිට කරන්නේ. අනේ කුරුල්ලනි හනිකට ඵලයව වෙන දිසාවන් බලා පිහිට ලබා දෙන තැනින්ම බය උපන්නේ. පිහිට ලබා දෙන ගහෙන්ම ඔන්න බිය උපන්නේ යම්සේද? රජතුමනි දැන් බිය ඉපදිලා තියෙන්නේ අපිට පිහිට තියෙන තැනින්මයි. ඒ නිසා වැඩිදුර ප්‍රශ්නේ අරගෙන යන්න නැතුව විසඳ ගමුද කියලා ඇහුවා. එතකොට මේ මෝඩ රජා මෙච්චර උපමා කියලත් මෙච්චර කතන්දර කියලත් මේ රජාට මේක තේරුන්නේ නැහනේ. රජා කියනවා පුත්‍රය නුඹේ ඔය ලස්සන කතා වලින් මට පළක් නෑ. දැන්වත් හරියටම හොරා අල්ලාගෙන වරෙන් කිව්ව දේවේනේ අවසාන වශයෙන් මේ කතාවවත් අහනවද එහෙනම්? කාසී ගමේ එක්තරා ගැමි ගෙදරක් තිබුණා. මේ කාසී ගම කියලා කියන්නේ පින්වතුනි බරණැසටමයි. කාසී ගමේ එක්තරා ගෙදරක් තිබුණා, ගැමි ගෙදරක්. මේ ගැමි ගෙදර පිටිපස්සේ බිහිසුණු කිඹුලෝ ඉන්න ගංගාවක් ගලා බැස්සා. ඔය ගෙදර අප්පොච්චා මලාට පස්සේ තමන්ගේ එකම පුතා අම්මට ආදරෙන් සැලකුවා. අම්මාට සලකාගෙන ඉන්නකොට මේ පුතාගේ හිතේ තිබිලා තියෙන පැවිද්දට හිතක්. අම්මට සලකලා අම්මත් මිය දුනාට පස්සේ මහාන වෙනවා කියලා. හැබැයි අම්මා ඒකට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. අම්මා බලින්ම කෙල්ලක්ව එකතු කරගෙන ඇවිල්ලා පුතාට බඳලා දුන්නා. එතකොට ලේලීව කැන්දාගෙන ආවේ පුතා නෙමෙයි නැන්දම් මාමයි. හැබැයි කාලය ගත වෙද්දී මේ ලේලීට දරුමල්ලෝ හිට ලැබිලා අර මේ ලේලි පරණ වුණා. සාමාන්‍ය එහෙම තියෙනවනේ. ලේලි මේ අලුත ගෙනාපු මනමාලි හරි අගේට ඉන්නවා කාලයක්. පස්සේ අලුත ගෙනා මනමාලි පරණ වෙනවා. පිළිණු වෙච්ච ගමන් ප්‍රශ්න ටික හට ගන්නවනේ. අලුත ගෙනා මනමාලිගේ තියෙනවා පොඩි සුදු හුණක්.
කාලේ යනකොට සුදු හුණු හේදෙනවා. ඒ හුණු හේදුනාට පස්සේ තමයි ඇත් එක පේන්න ගන්න. ওই ප්‍රශ්නේ හරියට තියෙනවනේ. ඉතින් එහෙම එකක් මෙතන උනේ. ලේලි වෙනස් වුණා. ලේලි වෙනස් වෙලා හිට දැන් මේ අම්මාට නොයෙක් ආකාරයෙන් කරදර කරන්නටමයි ලේලි හදන්නේ. ලේලි මේකට උපායක් යෙදුවා. ඒ උපාය තමයි දවසක් මේ අම්මාව සොහොනට අරගෙන ගිහිල්ලා සොහොනේදී ගිනි තියලා මරමු කියලා තමන්ගේ ස්වාමියාට යෝජනාවක් ගෙනාවා. මේ යෝජනාව ගේනකොට පින්වතුනේ ස්වාමි පුරුෂයාත් බිරිඳට වසඟ වෙලා. ඉතින් දෙන්නාම එකතු වෙලා අම්මාට එදා වැඩිපුර නිින්ද යන ආහාරයක් හදලා දුන්නා. අම්මා ඒක මේ කාලා අම්මා නිදාගත්තා. අම්මා නිදාගත්තට පස්සේ මේ දෙන්න එකතු වෙලා ඇඳත් එක්කම අම්මාව ඔසවගෙන ගියා සොහොනට. සොහොනට එක්කන් ගිහින් ගිනි තියන්න හිතාගෙන. සොහොනට ගිහිල්ලා බැලින්නම් ගිනි පෙට්ටියක් අරන් ඇවිත් නැහැ. කියන්නේ ගින්දර තියන්න දෙයක් අරන් ඇවිදින් නැහැ. දැන් මේක කලුවරේ වෙන දෙයක් නේ. බිරිඳට මේ සාමියා කිව්වා සොඳුරි එහෙනම් ඉතින් ඔයා පොඩ්ඩක් ඉන්න උතන. දැන් ගින්දර ගෙනත් නැහනේ. මං ආයෙ ගිහිල්ලා ගින්දර අරන් එන්නම් කිව්වා. ආපහු මට මේ සොහොනේ තනියම ඉන්න බෑ කියලා. එයත් ආවා. දෙන්නාම දැන් ගින්දර අරන් එන්න ගෙදර ගියා. මේ අතරේ අම්මා අවදි වුණා. අම්මා ඇවිදලා බැලින්නම් පාළු සොහොනේ අම්මා ඉන්නේ. අම්මා කල්පනා කළා කොහොමද මේ නිදාගෙන හිටපු මං එකපාර සොහනකට පාත් උනේ. තේරුණා මේක එකත් එකටම මේ නොසන්ඩාල ලේලීගේ වචනයට අනුව මගේ කොළුවා කටයුතු කරලා තමයි මේක වෙන්න ඇත්තේ. හොඳයි මාත් මේකේ වාඩුව ගන්නම්කෝ කියලා මේ අම්මා මේ ස්ත්‍රියවත් වෛර බඳින කෙනෙක්. ඈ යෙදුවානේ උපාය. ඈ මොකද කළේ? මෙතන ළඟම තිබුණු පරණ වෙච්චි මේ මිනියක් අරගෙන මේ මිනිය ඇඳ උඩින් තිබ්බා. ඇඳ උඩින් තියලා හරියට Taman නිදාගෙන ඉන්නා වගේ පේන්න වැහුවා. වහලා ඊට නුදුරු තැනක තිබුණ පොඩි ගුහාවක්. ඇයි මේ ගුහාවට ගියා. ගුහාවේ ඉඳලා බලාගෙන හිටියා මොකද වෙන්නේ කියලා. ඉතින් දුවයි පුතයි දෙන්න ආවා. ලේලි තමන්ගේ පුතයි. ඇවිදිලා මේ ඇරලාවත් බැලුවේ නෑ. ඔය අරින්න යන්න එපා. දැන් පුතා මේ බෙඩ් ෂීට් එක අයින් කරලා ඇරලා බලන්න ලැහැත්තිනකොට අර දුව කෑ ගැහුවා ලේලි ඕක අරින්න යන්න එපා. ඔය කාන්තාව දැන් ඇහැරුණොත් එහෙම ඔය ගෑණි හරි ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඔය නිදාගෙන ඉන්න කොහොම ගිනි තියමු කියලා. ඉතින් මේ තෙලක් වක් කළා ගිනි තිබ්බා. ගිනි තියලා යන්න ගියා. දැන් ඒගොල්ලොන්ගේ හිත මොකද්ද? මේ අම්මා කම්මුතු කළා කියලා. අම්මා නේ ඈත ඉඳලා බලාගෙන හිටියා. බලාගෙන ඉන්නකොට මේ දරුවෝ දෙන්න නික්මිලා ගියා විතරයි මෙතෙන්ට පැමිණියා එක කට්ටඩියෙකුයි දාමරිකයෙකුයි. මේ අය සොහොනේ යම්කිසි නිධානයක් අරගන්න පැලෑනක් කරන අය. මේ කාන්තාව ඉඳලා තියෙන්නේ ඒ දාමරිකයාගේ ගුහාවේ. දාමරිකයා එදා වටින බඩු පොට්ටනිකුත් උස්සගෙන තමයි ආවේ. කට්ටඩියකුත් එකතු කරන් ආවා. ඒ එනකොට මෙන්න කාන්තාව ඉන්නවා. මේ කාන්තාව දැක්ක ගමන් මේ කට්ටඩියා හොඳටම බයටපත් වුණා. හොරදෙටුවත් හොඳටම බයටපත් වුණා. බයටපත් වෙලා මේකී යක්ෂණියක් මේකේව නසන්න ඕන කියලා කෑ ගැහුවා. එතකොට අනේ මේ අහිංසක අම්මා කිව්වා අපේ උඹලා මාව විශ්වාස කරාපන් මයි යක්ෂණියක් නෙවෙයි මම මනුස්ස ගැහණියක්. මට මේ මහා අකරතැබ්බයක් වෙලා උඹලා දෙන්න මට කරදර කරන්න එපා තවදුරටත්. එතකොට කියනවා මේ යක්ෂණියෝ කවුරුත් කියන්නේ මම යක්ෂණියක් කියලා. පරීක්ෂා කරන්න ඕනේ කිව්වා. එතකොට ඇය කියනවා හරි පරීක්ෂා කරන්න නම් මෙහෙම දැනගනින්න මේ කාගේ හරි දිවකට දිවක් මේ මං ගාවන්න කැමති. කවුරු හරි දිව දික් කරාපන් මං මගේ දිව ගාවන්නම් දිවකට දිවක් ගෑවෙනකොට අඳුන ගන්න පුළුවන් මනුස්සද නැද්ද කියලා. එතකොට කට්ටඩියා ඔන්න දිව දික් කළා. එහෙනම් දිව ගාවාපන් බලන්න. මේ අම්මත් හොඳ කට්ට කෛරාටික අම්ම කෙනෙක්. අම්මා දිව දික් කරගෙන පැමිණියා. පැමිණිච්ච ගමන් අර කට්ටඩියා දික් කරලා තියෙන දිව අල්ල හැපුවා. කඩලා ගත්තා. කට්ටඩියගේ දිව කැඩුනා ලේ විද්දා. කට්ටඩියාත් බිහිතියටපත් වුණා. එකත් එකටම මේ යක්ෂණියක් කියලා. කට්ටඩිය ලේ පෙරාගෙන දිව්වා. අර හොර දෙටුවත් බිහිතියටපත් වෙලා දිව්වා.
දුවනකොට අරගෙන ආපු වටින බඩු මුට්ටු දාලා දිව්වේ. අම්මා කලේ මේ වටිනා බඩු මුට්ටු ඔක්කොගෙම සැරසුණා. මේකේ තිබුණා රන් මාල, මේකේ තිබුණා මුතු මාල, මේකේ තිබුණා හරිය ලස්සන ඇඳුම්, මේකේ තිබුණා හොඳ මේකප් සෙට් එකක්. මේ කොහේ හරි ගෙදරකින් ඔසවගෙන ආපුවා. අම්මා කලේ අර අම්මගේ තිබුණු මහලු ගතිය නැතුව යන්න ලස්සනට මේකප් කරලා සැරසුණා. මුතු මාල දාගත්තා. ලස්සන ඇඳුමෙන් සැරසිලා ඊළඟ දවසේ උදේ වෙනකොටම පුතාගේ ගෙදරට ගියා. ගෙදරට ගියාපම දැන් ගෙදරට ගිහිල්ලා සාමාන්‍ය විදියට ඉන්නවා. ඒ සාමාන්‍ය විදියට ඉන්නකොට මේ පුතයි ලේලි ඇවිල්ලා අහනවා, අනේ අම්මේ කියාපන් උඹට මේ මෙච්චර සම්පත් ලැබිලා මෙච්චර ලස්සන උනේ කොහොමද? එතකොට කියනවා, පුතේ ඇයි ඉතින් උඹලා ඊයේ රාත්‍රියේ කරලා ආපු දේ හින්දානේ. උඹලා අර බලගත්තු සොහනටනේ මාව එක්ක ගියේ. ඒ සොහනට එකතු කරගෙන ගිහිල්ලා උඹලා මාව ගිනි දෙවියන්ට පිදුවානේ. ගිනි දෙවියන්ට පිදුවා කියන්නේ මොකද්ද? පිච්චුවානේ. මාව ගිනි දෙවියන්ට පිදුවානේ. ගිනි දෙවියන්ට පිදුවොත් එහෙම ඔය සොහනේදී ඒ කෙනාට ගිනි දෙවියන්ගෙන් වරමක් ලැබෙනවා පුතේ. දෙව්දුවක් වෙනවා. මම මේ දෙව්දුවක් වෙලා හිට ආවේ. ඉතින් උඹලට පිහිටක් කරන්න කියලා හිතාගෙන මම මේ ආවේ කිව්වා. එතකොට අර ලේලි අහනවා, මේ මුතු මාල අල්ලලා අහනවා, අනේ අම්මේ ඉතින් මටත් බැරිද ඔය වගේ මේ මුතු මාල අරගන්න? මටත් බැයිද ඔය වගේ ලස්සන දෙව්දුවක් වෙන්න? කිව්වා ලේලියට, අනේ ලේලිය මුකෝ බැරි. ඉතින් මං වගේම ඔබට තියෙන්නේ ඇඳේ වැතිරලා ගිනි දෙවියන්ට පූජාවක් වෙන්නයි. ගිනි දෙවියන්ට පූජාව වෙච්ච ගමන් උඹටත් ලස්සන ඇඳුම් ආයත්තන් ඔක්කොම ලැබෙවි. ඉතින් ඈ කල්පනා කළා, තමන්ගේ ස්වාමි පුරුෂයාගේ කරේ එල්ලලා කිව්වා, අනේ මිනිස්සුયો මාත් කැමති දෙව්දුවක් වෙන්න. ඒ නිසා අද රෑම මාව ගිනි තියාපන්. සොහොනට අරගෙන ගිහිල්ලා එදා රාත්‍රියේ මේ කාන්තාවව තමන්ගේ කැමැත්තෙන්ම තෙල්වත් කරලා ගිනි තිබ්බා. ගිනි තියලා හිට ඕන්න දැන් ගෙදෙට්ට ඇවිල්ලා ස්වාමි පුරුෂයා බලාගෙන ඉන්නවා. ඊළඟ දවසේ දෙව්දුවක් වෙලා ආභරණ වලින් සැරසිලා තමන්ගේ බිරිඳ එනකන්. දැන් බලාගෙන හිටියා උදේ 9:10ක් වුණා. තාම ආවේ නැහැ. එතකොට තමන්ගේ අම්මගෙන් අහනවා, "ඈ අම්මේ, උඹ නම් මේ වෙලාව වෙනකොට ගෙදර ආවානේ ඇඳුම් ආයෙත්තන් වලින් සැරසිලා. කෝ අපේ එක්කෙනා තාම නැත්තේ?" එතකොට තමයි අම්මා කිව්වේ, "අපේ එක්කෙනා පව්කාරයෝ උඹට අමතක වුණාද මේ තමන්ගේ ගෑනිත් එක්ක එකතු වෙලා තමන්ගේ මව්මයි මරාගත්තේ කියලා අමතක වුණාද? උඹ හිතනවාද අම්මා ආපහු ආවා කියලා? ආයෙමත් උඹේ අර නොසන්ඩාල ගෑණි ඒවි කියලා? ආයේ කියන්නේ නෑ, ඒකේ අලු වෙලා ගියා කියලා." අම්මා අන්න ඒ වෙලාවේ කියනවා මෙහෙම, "මල් මාලා පළඳවා සඳුන් කල්ක ඇඟ තවරා යම් එකියක් මේ නිවසට ගෙනාවාද මං? ඒකිමයි උනන්දු වී ගෙදරින් මා නිරපා දැම්මේ. පිහිට ලැබුණු තැනින්ම නොවේ බයත් උපන්නේ." බලන්න, මේක එකම තැන එකම වචනයක් තමයි බෝධිසත්වයෝ ඉස්මතු කරන්නේ. පිහිට ලැබිච්ච තැනින්මයි බය උපන්නේ. ඉතින් ඕන් ඔය විදිහට බෝධිසත්වයෝ ඒ කතා පුවතක් කියලා කියනවා රයිතුමනි තේරුම් ගන්නට. මේක මෙතනින් එහාට අරයි යන්න ඕනේ නැහැ. රජුරෝ ඒ සෑහීමකටපත් උනේ නැහනේ. එතකොට බෝධිසත්වයෝ තව කතාවක් කිව්වා. රජතුමනි, තවත් එක සිදුවීමක් වුණා. මේ රජගහ නුවරම එක දෙමව්පියෝ දෙන්නෙක් දරු පැටව් දෙන්නෙක්ව උස්මහත් කළා. අන්තිමේ ඒ දරු පැටව් ඒ දෙමව්පියන්ව පාරට දැම්මා. ඒ දෙමව්පියෝ මෙහෙම කිව්වා, "යම් දරුවෙක් උපන් නිසා එදා ගොඩක් සතුටු වුණා මං. ඔහුගේ දියුණුව සැදුවේ අපටත් සලකාවි කියලයි. ඔහුමයි අද මා නිවසින් එලවා දැම්මේ අහෝ. පිහිට සොයන තැමින්නම නොය බයත් උපන්නේ." මේ වගේ කතා නම් අද කොච්චර තියෙනවද? දෙමව්පියෝ දරුවන්ව උස්මහත් කරලා අවසානයේ ඒ උසමහත වෙච්ච දරුවෝම දෙමව්පියන්ට පහර ගාලා පන්න. පිහිට ලබන්න තැනින්ම බය උපදිනවා. ඉතින් බෝධිසත්වයෝ මේ කතාව කියලා කිව්වා, "රජතුමනි, දැන්වත් තීරුම් ගන්නට මේක මෙතනින් එහාට අරයි යන්න ඕනේ." මේ මෝඩ රජුරෝ කිව්වා, "පුත්‍රයා, ඇති ඔබේ උදාහරණ. තව උදාහරණ කතා මට අහන්න ඕනේ. දැන්වත් මේක මේ විදිහට තෝරලා දෙන්න බැරි නම් තෝමයි සොරා කියලා
රජ්ජුරුව හොරා විදිහට බෝධිසත්වයන් අහු කරන්න ලැහැත් වුණා. එතකොට බෝධිසත්වයෝ කියනවා හරි මහරජතුමනි මට බැරි කමක් නැහැ ඒකාන්ත කොට හොරාව අල්ලන්න. කැමැතිද ඒකාන්ත කොට හොරාව ඉදිරිපත් කරනවට? එසේය පුත්‍රය. එහෙමනම් රජතුමනි මම මේ පිරිස මැද්දේම අසවලා හොරා කියලා කියන්නද? ඉතින් ඒකනේ මෙච්චර වෙලා කිව්වේ එහෙම කරපන් කිව්වා. එතකොට බෝධිසත්වයෝ අමාත්‍යවරුත් මහා ජනතාවත් දෙසට හැරිලා ඒ හැම දිනාට ඇහෙන්න මෙහෙම කිව්වා. මෙහි රැස් වූ ජනපද වැසි රට වැසි සියල්ලෝම අසත්වා යන් ජලයක් ඇත්නම් අපගේ උපකාරයට ඒ ජලයෙන්මයි ගිනි ඇවිලිලා තියෙන්නේ. රැකවරණේ අපි පැතුවේ යම් රජෙකුගෙන් නම් ඒ රජුගෙන්මයි මේ බිය හටගෙන ඇත්තේ. රජ්ජුරුවෝ පුරෝහිතත් හා එකතුව රටයි කොල්ල කන්නේ. පිහිට ලැබෙන තැනින්ම දැන් බය ඉපදී ඇත්තේ තම තමන්නේ ආරස්සාව සලස ගනිල්ලා කියලා බෝධිසත්වෝ එදා මේ ප්‍රශ්නේ ඔහොම විසඳුවා. ඒ විසඳපු ගමන් ඉතින් මේ මෝඩ රජ්ජුරුවෝ බෝධිසත්වෝ මෙච්චර බේරන්න හදලත් අවසානයේ තමන්ගේ විපත තමන්ම කැන්දා ගත්තා. මිනිස්සු ටිකයි ඇමතිවරු ටිකයි කිපුණා. මෙච්චර අපි රස්තියාදු කර කර අපිව වෙහෙසට පත් කෙරෙව්වේ මේකුම් හොරකම් කරලාද? ඒ වෙලාවේ මිනිස්සු අතට අහුවෙන එකකින් මේ රජුරවන්ටයි පුරෝහිතටයි ගැහුවා. කොච්චර ගොටි කණ්ඩ උනාද කියලා කියන්නේ දෙන්න මැරුණා. ඉතින් බෝධිසත්වෝ බේරන්න උපරිම උත්සාහ කළානේ. බේර ගන්න බැරුව ගියා. ගල්පාර කාලා මැරුණා. මියදුනාට පස්සේ මිනිස්සු කල්පනා කළා මේ වගේ හිතා ගන්නවත් බැරි මහා හොරකමක් පවා තමන්ගේ නුවණින් ඇල්ලපු මේ පදමානවක තමයි අපේ ඊළඟ රජුරවන්ට සුදුසු. ওই විදිහට පදමානවක රාජ්‍යයේ අභිෂේක කෙරෙව්වා. ඉතින් භාග්‍යතුන් වහන්සේ අර උපාසකතුමාටයි පියවර සටහන් ඔස්සේ යන්ට දක්ෂ පුත්‍රයාටයි ඒ දෙන්නාට මේ ජාතක කතාව දේශනා කරනකොට දෙන්නගේ හිත නීවරණ පහ වූ ප්‍රමුදිත එකක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ චතුරාර්ය සත්‍ය වදාලා. ඒ චතුරාර්ය සත්‍ය දේශනාව අවසානයේ ඒ දෙදෙනාම සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෝ බවට පත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා උපාසකය එදා මගේ පියාව හිටියේ මේ මහා කස්සප මහා තෙරුන් වහන්සේ පද කුසල මානවකව සිටියේ මහ බෝධිසත්වයෝ වන මමය කියලායි මේ ජාතක පුවත අවසන් කළේ. ඉතින් මේ ජාතක කතාව තරමක් දීර්ඝ ජාතකයක්. පින්වතුන්ලාට නොඑක් ආකාරයෙන් තමන්ගේ ජීවිතයට අර්ථ ගලපා ගන්න තියෙන ජාතක පුවතක්. නුවණ වැඩෙන බෝසත් කතා 43 වෙනි පොත් වහන්සේ තුළ මේ ජාතක කතාව අන්තර්ගතයි. මේ පොත් මේ පින්වතුන්ලාට මේ පොත් වහන්සේ අරගෙන මේ ජාතක කතාව දීර්ඝ වශයෙන් පැහැදිලිව කියව ගන්න පුළුවන්. මේ ජාතක පුවතක රසය විඳින්න. ඒ රසය විඳීම කියලා කියන්නේ පින්වතුනි කෙලෙස් සහගත එකක් නෙවෙයි. කෙලෙස් දුරු වීම පිණිස පවතින එකක්. ඉතින් අපි හැමදෙනාට තිලෝගුරු ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණ ගැසීම නිසායි මේ වගේ සොඳුරු ප්‍රවෘත්තීන් අපේ සවම්පත් වලින් අහන්න ලැබෙන්නේ. ගෞතම ශාසනය මුණ ගැහුණු මොහොතේ අපටත් ශාසන ප්‍රතිලාභයෙන් ජීවිතවලට පිහිට සලසා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කර සියලුම පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටු සිතින් පහන් සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපින් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ ආශිර්වාද අප හැම දිනාට දෙවියෝ සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් පින්කමේ දායකත්වයන් දරනු ලබන පින්වතුන්ලාගේ නමින් මිය පරලෝයන්ට යෙදුණු සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරන්න. මාකුල පදිංචි ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික මාර්තු මාසයේ 4 වන දිනට ජන්මදිනයේ යෙදෙන පින්වත් කිත්සිරි මේ බරණ සූරිය පියාණන් හටත් පද්මිනී බරණ සූරිය මෑණියන් හටත් මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන්ව
නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. මාර්තු මාසේ පළමුවෙනි දින ජන්මදිනයේ යෙදෙන ජයලතා ගොඩගේ මෑණියන්ට සහ මාර්තු මාසේ 21 වන දින ජන්මදිනයේ යෙදෙන මදුෂි නුවන්දිමා සොහොයුරියට මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙනාටත් නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. මෙතුකි මිනුදි චාගි යන දියණියන්ටත් සෙනුල් තෙනුක් සහ විහාන් යන පුතුන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ දරුවන්ට අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න ලැබේවා. ජීවිතයේ ඉදිරි අනාගතයේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ජීවිතයට යහපත සලසන සත්පුරුෂයෝම ඇසුරු කරන්න ලැබේවා. අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා. අද දවසේ ධර්ම දානය සිදු කරන එංගලන්තයේ පදිංචි ශ්‍රද්ධා ධර්මදාන සමාජිකයන් වන සරසී නදීපමා, අමිල සංජීව, සදෝෂී නඳුන්දිමා, අසිත ගයාන් යන ඒ දියණිවරු සහ බෑනාවරුන්ටත් ලංකාවේ පදිංචි මදුෂී නුවන්දිමා, චනුලි බිගුසලා, හාෂාන් කනිෂ්ක යන ඒ දියණියන් සහ බෑනාවරුන්ටත් මේ සියලුම පින්පෙත් අනුමෝදන් වෙලා සියලු දෙනාට නිදුක් නිරෝග සුවයම සැලසේවා. විශේෂයෙන් අපි සෙත් පතනවා විදේශගතව සිටින මේ පින්වතුන්ලාට ඒ ජීවිතයේ කිසිම කාර්යදරයකින් බාධාවකින් තොරව සැනසille ගත කරන්නට ලැබේවා කියලා. මේ පින්වතුන්ලා මූලිකව බලාපොරොත්තු වෙන කාරණාවක් කොරෝනා වසංගතය හේතුවෙන් රෝගාතුරව සිටින සියලු දෙනාට නිදුක් නිරෝග සුවය පැතීම. ඉතින් අද දවසේ ධර්ම දානය සිදු කරපු ඒ සුපින්වතුන්ලා සියලු දෙනාට පවුල්වල සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය අනුහසින් සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. රැකිරක්ෂා ව්‍යාපාර ආදී දියුණුවටපත් කරගෙන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කරගෙන පින්වතුන්ලාට සැනසille ජීවිත ගත කරන්න ලැබේවා. කරදර බාධා දුරු වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සියලු දෙනාටත් ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාටත් ගෞතම සාසනයේම ධර්ම අවබෝධ කරගන්න ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.